තෙරුවන් සරණයි දෙවි පිහිටයි. අදත් අපට මේ පොසොන්දා අනුග්‍රහක ආශිර්වාදය ලබා දෙන්නේ වෙසක් පොය දවසේ අපිට අනුග්‍රහක ආශිර්වාදය ලබා දුන් අපේම සහෝදර දෙව්සෝ සේවා යුරෝප් නාලිකාව, ඒ වගේම විදේශයේ සිට යුරෝපයේ සිට විකාශනය වන විශ්ව ධ්‍යාන වැඩසටහන, ඒ සමගම මදු ටොක්ස් කියන වාණිජමය සහ ආධ්‍යාත්මික කටයුතු වල යෙදෙන වැඩසටහන ආදි වශයෙන් මේ වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කරන මදු මහත්මිය ඇතුළු පවුලේ සම විසින් එතුමිය ඇතුළු පවුලේ සම සෑම වෙසක් පොහොයක්ම ඉදිරියට එන සෑම පොසොන් පොහොයක්ම අපෙන් ඉල්ලලා සිටියා. ඔබේ ඒ උතුම් අදහසට අපි ගරු කරනවා. ඒ අදහසේ අනුව ඉෂ්ට සිද්ධ වෙයි. වෙසක් පොසොන් දවසේ මෙවැනි වැදගත් වැඩසටහන් ඒ ඇත්තන්ගේ ශ්‍රමයෙන් නිපුව ධනයෙන් විකාශනය වෙයි. සබ්බ දානං ධම්ම දානං ජිනාති. ඔවුන්ට ඒ දිනුමත් වේවා, සංසාර ජයත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අද උතුම් පොසොන් පොය දවස හෙවත් අපේ ජාතියේ නැගිටීම සටහන් වූ දවසයි, ආරම්භ වෙච්ච දවසයි. මිහිඳු මහරහතන් වහන්සේගේ ආගමනය ගැන, උන්වහන්සේගෙන් අපේ ඇතිවෙච්ච පිබිදීම ගැන මම අලුතින් කියන්න අවශ්‍ය නැහැ. ඔබ සියලු දෙනාම දන්නවා. එතකොට අපි ඒ අනුව ජීවිතය සකස් කරගෙන යන උදවිය මමත් යම් පිරිසක් එක්ක ඒ අයව යම් ගමනක් අරන් යන කෙනෙක් විදිහට මගේ කාර්යය වෙන්නේ මැණික් ගරන කෙනෙක් වගේ. මැණික් ගරන කෙනා අර මුළු පස් කූඩේම අරගෙන ඒ පස් කූඩේම ගල් බොරළු කැටත් එක්ක උපදාන්න ගන්නෙ නෑ. ඒක ගරලා තෝරලා වටිනා කියන අවශ්‍ය මැණික් ගල් ටික අරගෙන උපදමලා වටිනාකමින් වැඩි කරනවා. මමත් එහෙමයි. මගෙත් එක්ක ඉන්නේ මැණික් ගල් වගේ ප්‍රමාණයක්, වටිනා ප්‍රමාණයක්, සමහරට සුළු ප්‍රමාණයක් වෙන්නේ නැති. අපි එහෙම හිතමු. එතකොට මේ පිරිස ඔප්පදාලා වටිනාය බවට පත් කිරීමේ ක්‍රමවේදය තමයි මම කරන්නේ. එතකොට අපිට සිද්ධ වෙනවා මේ ගමන දැනුවත් භාවයෙන් යුතුව යන්න. මම ඒ ගැන පැය භාගයක විතර කෙටි දේශනයක් ඔබට කරලා ඊළඟට අපි අර අපේ අභ්‍යාස ක්‍රම වලට යමු. මනස දියුණු කර ගැනීමේ අභ්‍යාස වලට යමු වෙනවා. මම අද ඔබට කියන්නට බලාපොරොත්තු වෙන්නේ බුද්ධ උපදේශයෙන් කොටසක්. ධම්මපදයේ තියෙන බහල ඇති න ජච්ඡා වසලෝ හෝති න ජච්ඡා හෝති බ්‍රාහ්මනෝ කම්මනා වසලෝ හෝති කම්මනා හෝති බ්‍රාහ්මනෝ. අන්තිම පේලි දෙක අපි ගමු. කම්මනා වසලෝ හෝති කම්මනා හෝති බ්‍රාහ්මනෝ. මේක ටිකක් සිහි තියාගෙන අද අපි සිද්ධ වෙන දේවල් ටිකක් බලමු. අද ඔබට ගුරුවරයෙක් තෝරා ගැනීමේ, පසුපසින් යෑමේ කෙනෙක් තෝරා ගැනීමේ ගැටලුව දකින්නට තියෙනවා. සමාජය පුරාම දකින්න තියෙනවා. එතකොට ඔබ මේ අනුගමනය කරන්නට හොයන්නේ බ්‍රාහ්මණෙක්. මෙතනදී බුදුරජාණන් වහන්සේ බ්‍රාහ්මණ කියලා කිව්වේ කාටද? වසලයා කිව්වේ කාටද? පස්පව් කරන්න, දස අකුසලයේ යෙදෙන්න. නැත්නම් මිත්‍යා දෘෂ්ටිකයා වසලයා. ඒතර බ්‍රාහ්මණ කියලා බුදුන් වහන්සේ කිව්වේ බමුණෙක්ට නෙවෙයි. බුදුන් වහන්සේ බමුණු සමාජයේ යම් යම් මති මතාන්තරවලට පහර ගහපු කෙනා, විරුද්ධව කතා කළ කෙනා බමුණු ගැන කතා කරන්නේ නැහැ. එතකොට බ්‍රාහ්මණයි කියලායි කිව්වේ. එතකොට මේ බ්‍රාහ්මණ කියන தත්වයෙන් උන්වහන්සේ බ්‍රාහ්මණ කියන එදා ඒ හින්දු වේද දර්ශනයේ තිබිච්ච தත්වය උන්වහන්සේ තවත් පොලිෂ් කරලා පොමට්ටම් කරලායි කිව්වේ. බ්‍රාහ්මණ தත්ත්වය උසස් කියලා කිව්වේ. කෙනෙක් බ්‍රාහ්මණ කියන தත්වයට යන්නේ ක්‍රියාවෙන් කියන එක. බ්‍රාහ්මණ කියන්නේ බොහොම උත්තරීතර සුද්ධාවාස වල අපි දන්නවා බ්‍රහ්ම කියන කොටසින ඊට තුලින් පරබ්‍රහ්ම කියන தත්වයක් තියෙනවා. උන්වහන්සේ දේශනා කරේ මේ ක්‍රියාවෙන් තමයි ඒ පරබ්‍රහ්ම කියන தත්වයට පත් වෙන්නේ කියන එක. හෙවත් අද අපේ භාෂාවෙන් කියනවා නම් නිර්වාණගාමී වෙන්නට උදව් උපකාර වෙන්නේ ක්‍රියාව කියලායි උන්වහන්සේ දේශනා කරේ. කම්මනා වසලෝ හෝති. වසලයාගේ මිත්‍යා දෘෂ්ටිකය. කම්මනා හෝති බ්‍රාහ්මනෝ. බ්‍රාහ්මණෙක්වත් සම්මා දෘෂ්ටිකෙක් වෙන්නේ ක්‍රියාවෙන්. ඔබ කරන දේ තුලින්. අද මේ ගුරුවරයාට මම මේක සම්බන්ධ කරන්නේ මෙසේ. අද හැමතැනින්ම ගුරුවරයෝ ඉන්නවා. නොඑක් ගුරුවරයෝ ඉන්නවා. එතකොට
මම ඔබට මේක තෝරගන්නට පොඩි උදාහරණයක් දෙන්නම්. අපි හිතමු x කියලා ගුරුවරයෙක් සහ y කියලා ගුරුවරයෙක් ඉන්නවා. මේ x කියන ගුරුවරයා බොහොම යහපත් ධර්ම දේශනා කරනවා, සමාජයට අවශ්‍ය දේවල් කරනවා. සමාජයට අවශ්‍ය දේශනාවල් කරනවා. හැබැයි ඔහු ව්‍යාපාරිකයෙක්. අපි හිතමු කඩයක් දාගෙන ඉන්නේ කියලා. ඔහු රුපියල් 5ක්වත් රුපියලක්වත් මේ මිලාඩු කරන්නේ නැතුව ඔහුගේ වෙළඳාම ගානටම කරගෙන යනවා. නැති බැරි කෙනෙක් ආවත් ඔහු එයාටත් අර මුදලටම තමයි දෙන්නේ. සල්ලි නැත්තම් බඩු දෙන්නේ නැහැ. හැබැයි ධර්ම දේශනා කරන කෙනෙක් යා. හොඳ දේශනා හොඳයි. පැහැදිලි, පොතටත් අනුකූලයි, ගතටත් අනුකූලයි, සිතටත් අනුකූලයි, තර්කානුකූලයි, ඔක්කොම කූලයි. ටික තියෙනවා ලස්සන දේශනා කරනවා. වයි කියලා කෙනෙකුත් ඉන්නවා. වයි කියන කෙනත් අර විදිහටම සියලු දේශනාවල් කරනවා. ඔහු ඊටාම ප්‍රඥාවන්තව සියලු ධර්ම කටයුතු දේශනා කරනවා. හැබැයි ඔහු දාගෙන ඉන්නේ දන්සලක්. ඔහු පුළුවන් අයගෙන් එකතු කරලා නැති බැරියට දෙනවා. Taman තුල තියෙන දේවනුත් පුළුවන් තරම් දෙනවා, තමනුත් පුළුවන් තරම් යැපෙනවා. ඒ අතරෙම කෙනෙක් දුකක් කිව්වොත් දුකට තමන්ගේ දේ නොසලකා ප්‍රාර්ථකාමී පිහිට වෙනවා. දෙන්නම දේශනායි කරන්නේ. දැන් මට කියන්න මේ දෙන්නගෙන් වඩාත් බ්‍රාහ්මණයා කවුද කියලා? බ්‍රාහ්මණ තත්ත්වයට යන්නේ කවුද කියලා? ඔබ අනිවාර්යෙන් කියයි වයි කියන කෙනා කියලා. ඇයි ඔබ ඒ තීන්දුවට ආවේ? කම්මනා වසලෝ හෝති කම්මනා හෝති බ්‍රාහ්මණා හෙවත් මේ දෙන්නම හොඳ ගතිගුණ තියෙන අය වුණත් බ්‍රාහ්මණ තත්ත්වයට ඔබ තෝරගත්තේ ක්‍රියාව නිසායි. වයි කියන කෙනාව ක්‍රියාවෙන් ඔබ තෝරගත්තේ. ඔබ සමාජයේ ඔබට ගුරුවරයෙක් තෝරගන්නකොට තෝරගත යුත්තේ ක්‍රියාවෙන්. කෙනෙක් මනින්න ක්‍රියාවෙන්. ඔහු කරන දේ කුමක්ද කියලා බලන්න. කියන දේ නෙවෙයි. කම්මනා වසලෝ හෝති කම්මනා හෝති බ්‍රාහ්මණා කිව්වා මිසක් වාචාය වසලෝ හෝති වාචාය හෝති බ්‍රාහ්මණෝ කියලා බුදුන් වහන්සේ කිව්වේ නැහැ. එහෙමනම් කියන දේ තුලින් මොනවා හරි දෙයක් කියයි. අනාවැකියක් වෙන්නත් පුළුවන්. නැත්තම් මොකක් හරි ඔබට යහපත් ධර්මදේශනයක් වෙන්නත් පුළුවන්. කියනවා. අද කියන්න ඕන තරම් ඉන්නවා. හැබැයි ඔබ බලන්න කරන කෙනෙක් දිහා. යහපතක් කරනවා නම් කම්මනා හෝති බ්‍රාහ්මණෝ ක්‍රියාවෙන් බ්‍රාහ්මණෙක් වෙන්නේ. කරන ක්‍රියාව දිහා බලලා ඔහු බ්‍රාහ්මණයෙක්ද නැද්ද, බ්‍රාහ්මණ තත්ත්වයට පත් වෙච්ච කෙනෙක්ද, පත් වෙමින් යන කෙනෙක්ද කියලා බලලා ඔහුගෙන් ඇසුවොත් ඔබට වඩා ඵල ප්‍රයෝජන තියෙයි. එතකොට මේ බ්‍රාහ්මණ බමුණු කියද්දී මට ඒ ඥානය ගැන සිහිපත් වෙනවා. අද පොසොන් පොය දවසේ නිසා බුදුරජාණන් වහන්සේ වෙසක් පොය දවසේ උත්පත්තිය ලැබලා සිද්ධාර්ථ කුමාරයා ලෙසින් අර නන්තමන අවස්ථාවේදී දේහ ලක්ෂණ බලන්න ආපු බමුණෝ බහුතරයක් දෙනා කිව්වේ මෙතුමා එක්කෝ සක්විති රජ වෙනවා නැත්නම් බුද්ධත්වයටපත් වෙනවා. ඇයි එහෙම කිව්වේ? ඒ අය බැලුවේ දේහ ලක්ෂණයි කියලා කියවෙනවා. එතකොට කෙනෙක්ගේ දේහ ලක්ෂණ කියන එක මෙතන වැදගත් වෙනවා. දේහ ලක්ෂණයෙන් තමයි ශ්‍රේෂ්ඨ කෙනෙක් බලලා තියෙන්නේ දා. ඒ බලද්දි දැකපු දේවල් තමයි මහා කරුණාව. උන්වහන්සේගේ පුංචි හදවතේ තියෙද්දි ඒ හැඟීම දැනෙන්නේ නැති මේ බමුණන්ට මේ අය ඍෂිවරු දැනුණා. උන්වහන්සේගේ තේජස, ගාම්භීර භාවයේ, එඩිතර භාවයේ ඒ සක්විති රජ කෙනෙකුට අවශ්‍ය ගුණාංග ඒ හදවතේ තිබිලා පුංචි හදවතෙන් මේ සිත දියුණු කරගත් උත්තමයන්ගේ හදවතට දැනෙන්නේ නැති. ඒ නිසා ඒ අයට තෝරගන්න බැරි වුණේ බුදුන් වහන්සේ වෙයිද සක්විති රජ වෙයිද කියලා. නමුත් උන්වහන්සේ තුල තිබිච්ච අසීමිත ප්‍රඥාව, අසීමිත කරුණාව, මෛත්‍රිය එක බමුණෙකුට විතරක් අර සියල්ලම අභිභව තදින් වැදුනා. ඔහු ඍජුවම කිව්වා බුදු වෙනවමයි කියලා. ඒ කියන්න හේතුනේ අනිත් කරුණු සියල්ලටම ඉහළින් බුදුරජාණන් වහන්සේ කෙනෙකුට සක්විති රජ කෙනෙකුට වඩා ඉහළින් තියෙන දේ තමයි මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන හතර. මොකද නිර්වාණගාමී වෙච්ච කෙනා නිසා, බුද්ධත්වයට පත් වෙච්ච කෙනා නිසා, බොහෝ දෙනෙක් නිර්වාණගාමී කරන කෙනා නිසා ඒ දේ තමයි ඒ පසුව කී බමුණාට දැනෙන්නට ඇත්තේ. ඊළඟට බලන්න මෙහිදී කියවෙනවා දේහ ලක්ෂණ බැලුවයි කියලා. මේ බමුණෝ දේහ ලක්ෂණ වල ප්‍රධානම බලන දේ ඔබ දන්නවා මුහුණයි කියලා. හදවතේ කැඩපත මුහුණයි කියලා කියවෙනවා. ඕනම ෆීලිං එකක්, හැඟීමක් මේ මිනිස්සේ කරුණාවන්ත කෙනෙක්ද, යකෙක්ද, කපටියෙක්ද, තක්කඩියෙක්ද, නැත්නම් මහා ඊර්ෂ්‍යාකාර කෙනෙක්ද කියන එක මූණෙන් සෑහෙන දුරට
අඳුනා ගන්න ඔබටත් මටත් පුළුවන්. ඒ බ්‍රාහමණයට ඊට වැඩි දියුණුවට පුළුවන්කම තිබිච්ච නිසායි අර අනාවැකිය දා කිව්වේ. අපි අනාවැකිය කියන්නට අවශ්‍ය නැහැ. ඔබට ගුරුවරයා තෝරගන්නකොට දේහ ලක්ෂණ විද්‍යාවත් වැදගත්. කියන දේ තුල විතරක් එපා. සියල්ලම බලන්න. පළවෙනියෙන් ඔබට අර අපි කියනවා ෆස්ට් ඇට්‍රැක්ෂන් කියලා එකක්. පළවෙනි දර්ශනයෙන් ඔබට මේ සංවේදනය ලැබෙනවා. මොහු බ්‍රාහ්මණද නැද්ද කියන එක. ගුරුවරයෙක්ද නොවේද කියන එක. එතකොට මේ අනුවත් කටයුතු කරන්න ඉගෙන ගන්න කෙනෙක් දිහා බලලා ඔබට යම් තීන්දුව తీරනකට එන්න පුළුවන්. එතකොට ඔබට ඔබේ සැබෑ ගුරුවරයා හොයා ගැනීමේදී ඔබ ඊටා ප්‍රඥාවන්ත විය යුතුයි. මේ හැම දෙයක්ම බලලයි ගුරුවරයා අපි තෝරගත යුත්තේ. එදා මේ බමුණෝ ඒ අයගේ උතුම් ගුරුවරයාණන් බුදුරජාණන් වහන්සේ මෙයයි කියලා තෝරගෙන වන්දනාමාන කරලා ගියේ. ඒ අයගේ ඥාණයට ගෝචර වෙච්ච දේවල් සහ හදවතට දැනෙච්ච දේවල් අනුවයි. ඔබටත් ඔබේ ඥාණයට බුද්ධියට ගෝචර වෙන දෙයක් තමයි තමාගේ ගුරුවරයා දිහා බලලා ඔබට දේවල් දැනගන්න පුළුවන්. දේශනා වලින් දැනගන්න පුළුවන් මෙයා යහපත කියන කෙනෙක්ද වැරදි දේ කියන කෙනෙක්ද. තුන්වෙනුව වැදගත්ම දේ ක්‍රියාවෙන්. ඔහු කරන්නේ කුමක්ද කියන එක. කරේ කුමක්ද? කරන්නේ කුමක්ද කියන ටික ඔබට බලලා ඔබේ ක්‍රියාව තුලින් බලන්න පුළුවන්. මං කලිනුත් කිව්වා බ්‍රාහ්මණයෙක්ද නැද්ද කියලා. මේ බ්‍රාහ්මණයෙක් කියන්නේ බමුණෙක් නොවේ. බුදුන් වහන්සේ කෙනෙක්ව අගය කරන්නේ නැහැ යහපත් නෙවෙයි නම්. එතකොට ඒකයි කිව්වේ කම්මනා හෝති බ්‍රාහ්මනෝ කියලා. ඔබ සැබෑවීම තෝරාගත යුත්තේ ඔබේ ගුරු තනතුරට බ්‍රාහ්මණයෙක්. ඒ වගේම තව සමහර අයට ඉන්නවා ගුරුවරු දෙන්නා, 3 දෙනා, 4 දෙනා. අර කීමනක් තේනවා so many cooks spoil the soup කියලා. කෝකිය ගොඩක් වැඩි වුණාම හොද්ද නරක වෙනවා කියලා. ඔබටත් මටත් හැමෝටමත් ඒකයි තියෙන්නේ. අපේ උත්තරීතර ගුරුවරයා ලෙස අපි කියන හොද්ද සුප් එක හදන්න කෝකියා ලෙස බුදුරජාණන් වහන්සේව පත් කරගෙන ඉන්නවා. එතකොට අපිට ඇහෙන්න ඕන බුද්ධ දේශනයයි. අපි සිතුවිල්ලෙන් බුදුන් වහන්සේගේ ඉගැන්වීම් සිහිපත් කරන්නේ. ක්‍රියාවෙන් අපි බුදුන් වහන්සේ කියපු දේවල් කරන්නේ. බුදුන් වහන්සේගේ ගෝලෙක් නම් බුදුන් වහන්සේගේ ශිල්ප ක්‍රම උගන්වන ගුරුවරයෙක් නම් ඒ ක්‍රියාවේ යෙදෙන කෙනෙක් විය යුතුයි. නැත්නම් වැඩි බණ කියන කෙනෙක් බවට පත් වෙනවා. මහා කරුණාවන්තයාගේ ගෝලයෝ මහා කරුණාවෙන් සමන් විය යුතුයි. ඒ අය ගාව යම් මට්ටමකින් ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, කුහකකම, තක්කඩිකම්, මෙත්තා කරුණා නැතිකම්, උපේක්ෂාවට පත් වෙලා නැත්නම් ඔබට කොයිතරම් හොඳින් ධර්මදේශනය කරත් ඔහු සැබෑ ආධ්‍යාත්මික ගුරුවරයෙක් නොවේ. එතකොට ඔබට අවසාන වශයෙන් උත්තෝන්නම් මට කියන්න පුළුවන් මේ කරුණ ගැන කියනකොට ආධ්‍යාත්මික ශක්තිය තියෙනත් ඕනේ. ආධ්‍යාත්මික ශක්තියක් යම්කිසි මට්ටමකින් නැත්තම් ඔහු අනුන්ගේ කෑමක් ඔබට බෙදෙන හැන්දක් විතරයි. ඒකත් ඔබ හොඳට මතක තියාගන්න. මොකද හැන්දට මාළු පිනිවල රස නොදැනේ කියලා දහමේ කියවෙනවනේ. අන්න ඒ වගේ තමයි මෙහි තියෙන පොතේක කියවලා මෙහෙට කියවනවා. ඔකට අර අපේ ස්වාමීන් වහන්සේ නමක් කිව්වා ගිරව දානවා කියලා. හරි වචනේ තමයි ඒක. ගිරා සංස්කෘතිය නෙමෙයි. ගුරුවරයා කියන්නේ ප්‍රත්‍යක්ෂයෙන් දැනගෙන ප්‍රත්‍යක්ෂ කොට එහි ඵල ලබා අනිත් ඇර දෙන කෙනෙක්. මෙහෙන් අරන් මෙහෙට දෙන කෙනෙක් නෙවෙයි. ඒක ඔබ දැනගන්න. ඔහු එයින් ඵල ලැබූ කෙනෙක් විය යුතුයි. ඒතර කියන්න පුළුවන් මගේ ගුරුවරයා රහතන් වහන්සේ. බොහොම හොඳයි. තවත් කෙනෙකුට කියන්න පුළුවන් මගේ ගුරුවරයා සෝවාන් අහවල් ස්වාමින් වහන්සේ නැත්නම් රහත් ස්වාමින් වහන්සේ නැත්නම් රහත් ගිහි පුජ්‍යලයා. හරි හොඳයි. හැබැයි ඔබට ඒ සාධක තිබිය යුතුයි. ඒ සාධක තියෙන්නේ පොතේ තියෙන දෙයක් ඔබට කීම තුල නෙවෙයි. ඒක ධර්මඥානය නෙවෙයි. ඒ තුලින් ලබාගත් දෙයක් තියෙනවා නම් යම් බලයක් තියෙනවා නම් ඔබ පිළිගන්න. ඒතකොට ඔබට කියන්න පුළුවන් නෑ බල පෙන්වන්නේ නෑ. එහෙම පෙන්වන්නේ නෑ. ඉරිදී තියෙනවා පෙන්වන්නේ නෑ. ශක්තිය තියෙනවා ඒවා ගැන කතා කරන්නේ නෑ. මම මේ මිත්‍යාවට විරුද්ධයි. ඕක තමයි මිත්‍යාව. අපි ළඟ පොඩි දෙයක් හරි තියෙනවා නම් අපි නොපෙන්නයි දීද? එතකොට රහත් ත්වයකට පත් වෙච්ච කෙනා
ඒව පෙන්වන්න යන්නේ නැහැ කියලා කියනවා. නමුත් බුදුන් වහන්සේගේ බුද්ධ දේශනාවේ මොනවද තියෙන්නේ බලන්න. රහත් තත්ත්වය ප්‍රදර්ශනය කරන්න කියලා තියෙන තැන් ඕන තරම් තියෙනවා. යශෝදරා රහත් මෙහෙණියට පිරිනිවන් පාන අවස්ථාවේ බුදුන් වහන්සේ කිව්වේ කොමක්ද? අහසට පැන නගලා පිරිනිවන් පාලා පෙන්වන්න කිව්වේ ඇයි? සිත් සතන් පුබුදු කිරීම සඳහා අලන් ඉන්න අයගේ සැබැවීම රහත් කියලා පෙන්වන්න. තවත් අපි දන්නවා රහත් තෙරණියකට ඇයි මේ 이르දි බල පාවිච්චි කරේ නැත්te ඔබට හිරිහැර කරන්න එනකොට කියපු තැනක් තිබෙනවා. අවශ්‍ය තැන්වලදී ඒක කියලා තියෙනවා. එතකොට ජනී ජනයා පහදවා ගන්නට නොඑක් දේවල් අද කරනවානේ. විචිත්‍ර විදිහට කතා කරනවා, සෙනග ගෙන්නනවා, නොඑක් ඊට අලංකාර පූජා විදි පවත්වනවා, නොඑක් දේවල් කරනවානේ. සෙනග කැඳව ගන්න දෙන්නෙක් තියාගෙන බණ කියන්නේ නැහනේ. එහෙමනම් ඊට වැඩි ලේසි අහසින්නම් බණ කිව්වනම් ලංකාව මෙතෙන්ට එකතු වෙනවා. 이르දියක් පාලා. ඒක නිසා මම මේ කාටවත් පහර ගහනවා නෙවෙයි. මෙන්න මේක ඔබ මගෙත් එක්ක ඉන්න අය නිසා මේ தත්ත්වයටපත් වෙන්න. පත් වෙලා මගේ දේ වුණත් මම යමක් සාමාන්‍ය කෙනෙකුට කරන්න බැරි දෙයක් කරලා පෙන්වන කෙනෙක් නෙවෙයි නම් මගේ දිහත් ඔබ සැකමුසු ඇහින් බලනවා නම් ඒ වැරද්දක් නැහැ. මොහු මේ தත්ත්වෙට යම් මට්ටමකින් අවතීර්ණලා තියෙන කෙනෙක්ද, මෙහි පිළිපදින කෙනෙක්ද, මෙහි සාර්ථකත්වයක් ලැබපු කෙනෙක්ද කියලා හොයලා බලලා කටයුතු කළ යුතුයි. මා අද ඔබට කියලා දෙන්නට බලාපොරොත්තු වෙන්නේ සැබවින්ම ඔබ වල්මත් වෙන එක වළක්ව ගන්න කියලායි. සැබෑ ගුරුවරයා දේශනා කරන දේවලුත් තියෙනවා. සැබෑ ගුරුවරයාගේ දේශනාවේ විය යුත්තේ අපේ ආධ්‍යාත්මික නම් මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා මත පදනම් උච්ච චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් කෙලවර වෙන ධර්මතාවයක්. එහෙම නැත්නම් එය සම්බුදු දහම බවට පත් වෙන්නේ නැහැ. ඔබේ ජීවිතයේ ගත කළ යුතු ආකාරය තමයි මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා කියන හතරෙන් උගන්වලා තියෙන්නේ. එතකොට මේ කරුණු හතර සිහිපත් කරන දෙයක් නෙවෙයි, ජීවිතේ බවට පත් කරලා ගත යුතු දෙයක්. දැන් ඔබ මගේ මේ දේශනාව තුළින් අද අපි කතා කරගත්ත ගාථාව දෙසට සිත් යොමු කරන්න. අවසාන පද දෙකේ කම්මනා වසලෝ හෝති කම්මනා හෝති බ්‍රාහමනෝ. කෙනෙක් වසලෙක් වෙන්නෙත් කෙනෙක් බ්‍රාහමණෙක් වෙන්නෙත් ක්‍රියාවෙන් කියන එක. ඔබට මේ දෙකෙන් කවුරු වෙන්නට අවශ්‍යයිද? පැහැදිලිවම ඔබ කියයි බ්‍රාහමණෙක් වෙන්න කියලා. එහෙමනම් ඔබ ඔබේ ක්‍රියාව ගැන බලන්න. බුදුන් වහන්සේ ඒකයි කිව්වේ චේතනා හම් භික්කවේ කම්මං වදාමි. ඔන්න තව තැනක් තියෙනවා. එහෙමනම් කෙනෙක් වසලෙක් වෙන්නෙත් කෙනෙක් බ්‍රාහමණෙක් වෙන්නෙත් කුමකින්ද? චේතනාවෙන්. මම පොඩ්ඩක් දැන් ඔබට ගෙනිනවා. කම්මනා වසලෝ හෝති කම්මනා හෝති බ්‍රාහමනෝ. එහෙනම් තව ටිකක් එහාට ගියාම අපිට මේකට චේතනාව සම්බන්ධ වෙන තැනක් තියෙනවා. චේතනාම් භික්කවේ කම්මං වදාමි. එහෙනම් චේතනාව තමයි වසලෙක් තනන්නෙත්, චේතනාව තමයි බ්‍රාහමණෙක් තනන්නෙත්. ඔබට බ්‍රාහමණෙක් වෙන්න ඕනේ කියලා ඔබ කිව්වා. ඔන්න තියෙනවා දැන් තැන. චේතනාව. චේතනාවෙන් බ්‍රාහමණෙක් වෙන්නේ කෙසේද? චේතනාව පහළ වෙන්නේ කොතනද? මෙතන නොවේ. මෙතන සිතුවිලි හට ගන්නා කම්පියුටරේ ඔබේ මොළයේ තියෙනවා. ඔබේ භෞතික දේවල් ක්‍රියාත්මක කරන්න පුළුවන්, නොඑක් දේවල් ඉගෙන ගන්න කටයුතු කරන්න පුළුවන් දේ මෙතන තියෙනවා. චේතනාව පහළ වෙන්නේ හදවතින්. අපි වචනෙට කියනවා ඔබේ හදවතේ චේතනාව කියන වචනයක් කියනවනේ. චේතනාව හදවතේ. ඒක නිසා ඔබ මේ හෘදයට දෙන තැන රුධිරය පොම්ප කරන ජීව විද්‍යාත්මක උපකරණයක් විදිහට ඔබෙන් ආධ්‍යාත්මික කටයුතු වල මූලස්ථාන විදිහට සලකන්න. ඔබේ හදවත සංවේදී කරගන්න. ඔබට බ්‍රාහමණෙක් වෙන්නට අවශ්‍ය නම් එතකොට ඔබ මේ හදවත සංවේදී කටයුතු වලට පාවිච්චි කරන්නේ. ඔබ ටිකෙන් ටික මෙහි අදි සංවේදී බවට පත් වෙනවා. එතකොට අපි දන්නවා මේ හෘදයට කම්පනයක් තියෙනවා. ভাইබ්‍රේෂන් එකක් තියෙනවා. මම දැන් ටික එනවා. ভাইබ්‍රේෂන් එකක්. ඕනම ভাইබ්‍රේෂන් එකකට කම්පනයකට තියෙනවා සංඛ්‍යාතයක්. ෆ්‍රීකවන්සි කියන්නේ කම්පන සංඛ්‍යාතයක්. ඔය ප්‍රස්තාරවල දැකලා තියෙනවද? උඟක් මගෙත් එක්ක ඉන්න අය, දිනුණු අය, උගත් අය, සාමාන්‍ය උගත්කම තියෙන අයට තේරෙනවා. අර ECG වල එහෙම තියෙන කම්පන සංඛ්‍යාතයක් ඒකේ තියෙනවා සටහන් වෙලා. එතකොට මේ හෘදයටත් තියෙනවා කම්පන සංඛ්‍යාතයක්. මේ කම්පන සංඛ්‍යාතය මත තමයි ඔබේ හැඟීම් විශ්ව කම්පන සංඛ්‍යාතයත් එකතු වෙන්නේ. අපි යන්නේ මේ විශ්වයටනේ. බ්‍රහ්මන් කියන්නේ පරබ්‍රහ්මන් කියන්නේ විශ්වයේ උත්තරීතර තත්වයට. අපි එතෙන්ට යන්න නම් ඔන්න දැන් තියෙනවා බුද්ධ දේශනාව අනුව මම දැන් මේ කරකවලා ගන්න. කම්මනා හෝති බ්‍රාහමනෝ චේතනහම් භික්ඛවේ කම්මං වදාමි
එහෙනම් චේතනාව තමයි බ්‍රහ්මයේ බඩපත් කරන්නේ. දැන් මම මේ චේතනාව ඒ தത്വයට පත් කරන හැටි කියන්නේ. ඊටාම සරලයි පැහැදිලි ඇති. එතකොට මෙතන තියෙනවා ඔබ මේ සංවේදීකම මදි බවක්. ভাইබ්‍රේෂන් එක මදි බවක්. සංඛ්‍යාතයේ මදි බවක්. එහෙනම් ඔබ සංවේදීකම වැඩි කළ ගත යුතුයි. ඇයි සංවේදීකම අඩු වෙලා තියෙන්නේ කියලා අපි බලමු පොඩ්ඩක්. මොනවෙන්ද? ඔබ දන්නවා සංවේදීකම නැති වෙන්නේ මොට වෙනකොට දෙයක්. සෙන්සිටිව් කියන්නේ. දැන් ඕන උපකරණයක සංවේදී බව අඩු වෙනකොට සෙන්සිටිව් අඩු වෙනකොට ඒක වැඩ කරන්නේ නැතු වෙනවනේ. අපි දන්නවනේ දැන් ඇන්ටෙනාව නැත්තම් ගුවන්විදුලික රූපහිනේ සංඥා ඉන්නේ. දැන් ඔබේ දුරකථනයේ සෙන්සිටිවිටි කියන සංවේදීභාවය අඩු වෙගෙන යනකොට සංඥා ඉන්නේ වැඩ කරන්න විශ් කරන්න වෙනවා. සංවේදී නැහැ. එතකොට එන හැම තරංගයකටම සංවේදී වුණොත් තමයි ඒක ක්‍රියාත්මක වෙන්නේ. එහෙනම් ඒ සංවේදීභාවය ඊටාම වටින ඕන දෙයකට සෙන්සිටිව් නැහැ කියලා අපි කියන්නේ උපකරණයක් අප්සෙට් වෙනකොට. එතකොට මේකත් ආධ්‍යාත්මික සංවේදීභාවය. මේකට කියන්නේ divine light sensitive කියලා කියනවා. නැත්නම් spiritual light sensitive කියලා පාවිච්චි කරනවා. මේ මම හිතන්නේ පළවෙනි වතාවට අද ඔබ අහන්නේ කියලා මම දන්නවා හොඳටම. තවත් කියලා දෙන්නම්. මෙන්න මේක ඔබ තත්වයකට ගන්න නම් අන්න අර මොට වෙච්ච දේවල් ටික හොයලා මොට වෙච්ච හේතු හොයලා අයින් කරගත යුතුයි. දෙයක් මොට වෙන්නේ කෙසේද? අපි හිතමු අනුකම්පාව කියලා ටිකක්. කෙනෙක්ගේ සංවේදීභාවය ගැන උදාහරණයක් විදිහට ඒක මොට වෙනවා. දැන් අපි හිතමු සත්තු මරණ කෙනෙක්. රස්සාවට කුකුල්ලු මරනවා, හරක් මරන කෙනෙක් ගාව තියෙනවා සංවේදීභාවය. නෑ මෙහෙම කපලා දාන්න පුළුවන්. මිනිමරුවේ ආවා මෙහෙම බෙල්ල ඇල්ලුවා ක්‍රස් කළා කැපියයි. ඔබට මට බෑනේ. අඩු ගන්න බ්ලේඩ් එකකින් කෙනෙක් කපන්නවත් ඔබටයි මටයි බෑ. ඇයි? අපිට අර සංවේදීකම තියෙනවා දැනෙනවා. ආරයට සංවේදීකම නැහැ. එහෙමනම් කෙනෙක් මේ සංවේදී බව අඩු කරගෙන තියෙන්නේ මෙන්න මේ වගේ තද කටයුතු වලදීමින්. කම්මන අන්න අර ක්‍රියාවන් වලදීමින්. එතකොට මේ තද කටයුතු වල අපි හිතමු ඔබ සතෙක්වත් මරන්නේ නැති කෙනෙක්. කිසිම කෙනෙකුට හිරිහැරයක් කරන්නේ නැති කෙනෙක් කියලා. හැබැයි මස් කනවා, මාළු කනවා. අර විදිහටම ඒ සතා මරලා වෙන කෙනෙක් අර විදිහටම හිරිහැර කරපු ප්‍රතිඵලය ඔබ භුක්ති විඳිනවා නම් ඔබට තේරුම් ගන්න පුළුවන් අර මට්ටමටම ඔබ තද අසංවේදීකම නැතත් කිට්ටුවට තියෙනවා. ඇයි? හිරිහැරයකින් දඬුවම් කරලා ප්‍රාණය විනාශ කරලා කෑ ගහද්දි උගුර හිර වෙද්දි අල්ලගෙන කපද්දි මරද්දි වචන කතා කරන්න බැරි සතෙක් කඳුළු පෙරවර කෑ ගහද්දි කපද්දි ඇති වෙන වේදනාව ඔබට හොඳට දැනෙනවා. මිනිස්සෙක් නිසා. ඒක අමතක කරලා ටේස්ට් එක විතරක් හිතන්න ඔබට කවදාවත් බෑ. මමත් ආශිර්වාද කරනවා ඔබට අදිෂ්ඨාන කරනවා මස් කෑල්ලක් මාළු කෑල්ලක් සතුකේ කොටසක් පිගානේ දැක්ක මොහොතේම ඔබට ඒ සතා වේදනාවෙන් දගලපු හැටි සිහිපත් වේවා කියලා අද පොය දවසේ මා අදිෂ්ඨාන කරනවා. ඔබත් අදිෂ්ඨාන කරන්න. සියලුම දෙනාට මේ සංවේදී භාවය ඇති වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. එතකොට බලන්න ඔබ මෙන්න මේ විදිහට ටිකෙන් ටික සංවේදී වෙන්න ඔබට තේරෙනවා සංවේදී භාවයට පත් වෙනකොට ගහක කොළයක්වත් කඩන්න හිතෙන්නේ නැහැ. හෘදේ කියන හිත සැතිවිල්ලක් එනවා. ඒ සංවේදී මට්ටම ටිකක් සෑහෙන අධිසංවේදී මට්ටමට යනකොට කුරා කූඹියකටවත් හිංසාවක් කරන්න හිතෙන්නේ නැහැ. ඒ රිදෙන වේදනාව ඔබේ හදවතට දැනෙන්න ගන්නවා. මෙතෙන්ට නෙවෙයි. අනේ පව් කියලා ඔබ කූඹිය අයින් කරලා ඉවරලා අතු ගාගෙන යයි. අනේ පව්. ඒක නෙවෙයි මම මේ කියන්නේ හැඟීමයි. ඔබ බලන්න ඔබට දුක හිතෙනවද කියලා. අපි හිතමු යම්කිසි සතෙක් හුණෙක් හරි වලිගය කැඩිලා නැත්නම් අඬ කැඩිලා අද්දාත් යනකොට ඔබේ හදවතට යම් සියුම් වේදනාවක් දැනෙනවා නම් අන්න සංවේදී වෙලා තියෙනවා. කොහේ හරි පාටි කරි කොහේ හරි මස් දීසියක් දකින්නකොට ඔබට ඒ සත්තු ටික කෑ ගහන හඬ ඇහුණා නම් සත්තු ඒ දඟලපු දේ ඔබට චිත්ත රූපයක් විතර දැනුණා නම් ඔබ අධිසංවේදීතාවටපත් වෙලා අන්න අර සංඛ්‍යාතය දැන් සකස් වෙමින් පවතිනවා ඉහළ සංඛ්‍යාතයකට. සුළු දෙයින් කම්පාවටපත් වෙනවා. සමහර අය ඉන්නවා කෙනෙක්ගේ පොඩි දුකක්වත් දරන්න අමාරුවේ පුළුවන් තරම් උපරිමයෙන් පිහිට වෙන ඇත්තෝ ඉන්නවා. ඒ ඇත්තෝ අර අධිසංවේදී තත්ත්වයටපත් වෙලා තියෙනවා. කම්පන සංඛ්‍යාතයේ ඉහළට ඇවිත් තියෙනවා. කොතෙන්ටද? විශ්ව සංඛ්‍යාතය දක්වා අපි යන ගමන් මාර්ගයේ සෑහෙන ඉහළට ගිහින් තියෙනවා. හේවත් අන්න බ්‍රාහ්මණ තත්ත්වයට ගිහින් තියෙනවා. එහෙමනම් එයාගේ සිතුවිලි චේතනාව ඔස්සේ ඔහු කර්ම කරන්න පටන් ගන්නවා. ඔහු කරන්නේ යහපත් කර්ම. අබේදානය දෙනවා, හැමෝටම පිහිට වෙනවා. හිරිහැර වෙන දෙයක් කරන්නේ නැහැ. යහපත කරනවා, අයහපතෙන් ඉවත් වෙනවා. මේ දෙකම ක්‍රියාවන්.
එතකොට මස් මාංශ කන්නේ නැත්නම් ඒවා පිළිකව කරනවා නම් ඒවට පුළුවන් තරම් වැට බඳිනවා නම් සත්තුන්ගේ ජීවිත බේරෙනවා නම් මම ඒ උදාහරණ විතරක් ගත්තොත් බේරෙනවා නම් ඔහු අන්න හරි කර්ම කරන කෙනෙක්. කම්මන හෝති බ්‍රාහ්මනෝ. ඔහු බ්‍රාහ්මණ තත්ත්වයේ දිනා ගන්නා කෙනෙක්. එතකොට ඔහු කවදාවත් වසල තත්ත්වයටපත් වෙන්නේ නැහැ. එතකොට මේ ඔපොසිට් එක ඒ සංවේදී භයෙන් නැතුව අර ක්‍රියා කරන ඕන කෙනෙක්ගේ බෙල්ල මෙහෙම කපන්න පුළුවන් කෙනා, හිරිහැර කරන්න පුළුවන් කෙනා, ඉරිසියා කරන්න පුළුවන් කෙනා, කෙනෙක්ව විපතේ දාලා සතුටටපත් වෙන්න පුළුවන් කෙනා, කෙනෙකුට මඩ ගහලා හිරිහැර කරලා හිත වේදනා දීලා අපහාස කරලා ඉවරලා කොහෙදි හරි ඔබට දැක්කහම නියමයි අයියා good job කියලා ඔබට කියන්න පුළුවන් නම් ඔබ වසලෙක්. මොකද ඔබගේ කර්මයේ තියෙන්නේ වසල පැත්තටයි. කෙනෙකුට හිරිහැර කායික මානසික වෙනකොට සතෙකුට හොන තිරිසනෙකුට උනත් දැක්කහම මේ වැඩේ අපි කනගාටුවටපත් වෙනවා. අපේ හදවතට මේක දැනෙනවා පීඩාවක් කියලා. ඔබට දැනෙනවා. හදවතට දැනෙනවා. ඔබට මම කියන්නේ නැහැ පීඩාවටපත් වෙලා හදවත වේදනාව කරගන්න කියන එක. මම කියන්නේ සංවේදනය ඔබට දැනෙනවා නම් ඔබ සැබවින්ම බ්‍රාහ්මණෙක්. අද මම ඔබට කියලා දෙන්නේ මෙන්න මේ ටිකයි. ඔබ බ්‍රාහ්මණෙක් බවට පත් වෙන්නට අවශ්‍ය නම් ඔබේ සංවේදීභාවය වැඩි කරගන්න. ඒ තුලින් ඒ හැඟීමෙන් ඒ චේතනාවෙන් ඔබ යහපත් ක්‍රියාවටපත් වෙනවා. යහපත් ක්‍රියා කරනවා. ඒ ක්‍රියාව තුලින් කම්මනා හෝති බ්‍රාහ්මනෝ. ඔබ බ්‍රාහ්මණ තත්ත්වයටපත් වෙයි. බුදුරජාණන් වහන්සේලා පවා උතුම් කියලා නිතර දේශනා කරලා තියෙන කාර්යය බ්‍රාහ්මණෙක් උතුම් කියන අන්ද තමයි කිව්වේ කම්මනා හෝති බ්‍රාහ්මනෝ කියලා. ඒ තත්ත්වයටපත් වෙන්න. බමුණෙක් වෙන්න නෙවෙයි කියන්නේ. බ්‍රාහ්මණෙක් වෙන්න නෙවෙයි කියන්නේ. බ්‍රාහ්මණ කියන ඒ Hindu වේද දර්ශනයේ තියෙන තත්ත්වය හේවත් උතුම් පුජ්‍යලයක් බවට පත් වෙන්න. මේ ආත්මය ඔබ උතුම් පුජ්‍යලයක් විදිහට ජීවත් වුණොත් මතු ආත්මයත් ඔබ උතුම් උත්පත්තියක් කරා ගෙනියනවා කියලා සිහිපත් කරනවා. හොඳයි. මගේ දේශනය මෙතන නිම කරලා අපි අපේ භාවනා වැඩමුළුවට දැන් අවතීර්ණ වෙනවා. ඔබට එලීට පෙරලීට යන්න ඕන ගිහින් ඇවිත් වාඩි වෙන්න. එතෙක් අපි සූදානම් වෙමු. හැමදාම දවසේ කොයි මොහොත හෝ ඍජුව වාඩිලා ටිකක් තමන් වෙනුවෙන් ගත කරන්නට පුරුදු වෙන්න. මාත් එක කීප දෙනෙක්ම කිව්වා මේකට තෝරගෙන තියනවා කියලා වැසිකිළියේදී. කොමඩ් එකේ වාඩි වුණාම ඇත්තටම මාත් එක බැලුවත් අද බැලුවා ඇත්තටම මේ තන නිකන් එහෙම අපිරිසුදුර නෑනේ. නමුත් හරි ලස්සනට බලන්න කඳ ඍජුයි නෝකට hina වෙන්න එපා කවුරුත් හොඳේ. කියන්න ගන්නේ වැඳලා කියන්න. hina වෙන්න එපා. නමුත් මෙහෙමනේ අපි ඉන්නේ. කඳ ඍජුයි. එතන භාවනා දෙක අවශ්‍ය කටයුතු සිද්ධ වෙනවා. ඊට පස්සෙත් ඕනනම් හොදගෙන පිරිසුදු වෙලා ටිකක් වහලා සුළු මොහොතක් ගත කරලා බලන්න සද්දපද්ද නැහැ. නිශ්චලයි. කෙනෙක් කියලා ඩිස්ටර්බ් කරන්නේ නැහැ. බාධා කරන්නේ නැහැ. මමත් බැලුවා. ඇත්තට හරි ෂෝක්. තේ එකක් අරන් ඉන්නෙත් නැහැ. මෙයාලා මට අවිල කරදර කරන්නෙත් නැහැ. පාඩුවේ මේ සෑහෙන තත්වයකටපත් වෙන්න පුළුවන්. ඒ වගේ තැනක් හොයාගන්න. මම කියන්නේ වැසිකිළියටලා භාවනා කරන්න කියලා. නමුත් කොතන හෝ ඔබට කරදර නැති තැනක් ඔබ දවසට සකසා ගන්න. දැන් මේ වෙලාවේ මේ උතුම් පොයේ දවසේ අපි අපේ සිත උදෙසා කාර්යයකට සූදානම් වෙනවා. අපි මෙහිදී සුපුරුදු පරිදි සිතකය දෙකම සකස් කිරීමේ කාර්යයක් විදිහට එළඹීමක් විදිහට ප්‍රාණයාම අභ්‍යාසයේ මිනිත්තු 4-5ක් ගත කරනවා. ඔබ දන්නවා ප්‍රාණයාම අභ්‍යාසයේ අපි උගන්ලා තියෙනවා. මම අද උගන්වන්නට බලාපොරොත්තු වෙන්නේ අර නාහස් පුඩු දෙපැත්ත වහගෙන මාරුවෙන් මාරුවට හුස්ම ඉහළ පහළ යැවීම නතර කර තබා ගැනීම කියන එක විස්තරව මම කියලා තියෙනවා. ඒක නිසා මම අද උඩිපල්ලෙන් කියන්නේ හැබැයි හොඳට මේක ඉගෙනගෙන කොහොමද මේක කරන්නේ කියලා විතරක් අවතීර්ණ වෙන්න. හොඳයි. අපේ සුපුරුදු අය වම් අත දණිය උඩින් තියාගෙන එරමිනිය ගොතාගෙන හෝ පුටුවක හෝ පහසු තැනක වේදනාවෙන් වාඩිලා ඉන්න එපා. භාවනාව එපා වෙනවා. ටිකෙන් ටික අපි සරල ඉරියව්වකට පුරුදු වෙමු. එතෙක් ඔබ හුස්ම ඉහළට අරගෙන නතර කර ගැනීම, අනිත් පැත්තෙන් පිට කිරීම, ඒ පැත්තෙන් ආශ්වාස කරලා නැවත නතර කරගෙන උපරිමයෙන් සිටීම, දකුණු පැත්තෙන් පිටත් කිරීම, සිත එතෙන්නට ගැනීම. මේ මොහොත තමයි ජීවිතේ.
වර්තමාන මොහොතේ හැමතිස්සෙම සිත තියාගන්න. බත් එක කනකොට බත් එක කනවා කියන සිතුවිල්ලෙන් ඒ ගැන තියෙන්නේ මොනවද කෑවේ කියලා. සමහර අය රෑ හෝ දවල්ට කාපේක මතක නැහැ මොනවද තිබුණේ. සිහියෙන් යුතුව ඒ වැඩේ කරන්න. ඇඳුමක් අඳිනකොට මම බොත්තම් දානවා. මං ඔළුව පීරනවා දැන්. එතෙන්ට සිත ගේන්න ඉගෙන ගන්න. දැන් පුරුද්දක් විදිහට අපි කරමු. මෙතෙන්ට සිත ගේන්න. මේවා ඔබ ජීවිතේ පුරාම තබාගත යුතු දේවල්. හොඳ හුස්මක් අරගෙන නාසය වසාගෙන පටන් ගන්න. හුස්ම දෙස සිත යොමු කරගන්න. ඉතා හොඳින් ශෝෂණ මාර්ගය පිරිසුදු වෙනවා. ඔබ දිගටම කරන්න තව ටිකක්. හුස්ම ගන්නවා. දැන් නවත්තගෙන ඉන්නේ. හුස්ම ශරීරය පුරාම රුධිර ධාවනය වෙනවා. ඒත් එක්කම ඔක්සිජන් පරිවහනය සිදු වෙනවා. මේ ඔක්සිජන් යන්නේ නැති තැන් වලට ඔක්සිජන් යනවා. හිසේ කැක්කුම් එන්නේ නැහැ. ඔක්සිජන් හරියාකාරව මොළයට ගමන් කරනවා. ඊට පස්සේ අපිරිසිදු වාතය සියල්ලම පෙනහළු කරා එකතු වෙනවා. එකතු වෙලා මුළු ශරීරයේම තියෙන ඒ විෂ වාතය විෂ සමග අර අපි මෙහෙම ප්‍රාශ්වාස කරනකොට සම්පූර්ණයෙන්ම ඉවත් වෙනවා. ඒ සිතුවිල්ල ඔබ දකින්න. නැවත ඔබ මෙහෙම ආශ්වාස කරනකොට අලුත්ම වාතය ජීව ප්‍රාණ ශක්ති සමග ඔබේ ශරීරයට එනවා. ශරීරය තුරා මේ සංක්‍රමණය වෙලා මුළු ඇතුළ පුරාම ගිහින් ආපස්සට නැවත අපිරිසුදු වෙච්ච මරිච්ච ශක්ති අප්‍රාණ ශක්ති අජීව ශක්ති ටික අනිත් පැත්තෙන් පිට වෙනවා. මේක තමයි අපි මේන් කරන දේ. දැන් අපි යස්සරලා ආනාපාන සති භාවනාවට යමු වෙනවා. මිනිත්තු 15ක්. ඊතුරු මිනිත්තු 15 මෛත්‍රී භාවනාවට යමු වෙනවා. එතකොට අපි ආනාපාන සති භාවනාව කරන්නේ කෙසේද?
ඍජුව සහ ඊට පහසුවෙන් සිටිය යුතුයි. මා ඔබට කියලා දෙන්නේ ඔබ මෙතෙක් කරපු ක්‍රමය නොවෙන්නට පුළුවන්. මේකත් ඉගෙන ගන්න. ඍජුව ඉඳගෙන පැහැදිලිව සිතේ අවබෝධයටපත් වෙන්නට ඕන. හුස්ම ගැනීම දිහා ඔබට කෙටියෙන් කිව්වොත් ඔබේ ශරීරයේ හුස්ම ගන්නවා වෙනහලුවට හුස්ම වැටෙනවා. ඔබට හුස්ම වැටෙනවා. ඒ කියන්නේ හුස්ම පිට වෙනවා. මේ දිහා බාහිර පුජ්‍යලයක ඔබ දිහා බලාගෙන ඉන්නවාසේ මනසින් බලාගෙන ඉන්න එක. ආයාස කරන්න එපා. ඉබේ හුස්ම වැටෙන්න අරින්න. හරි පහසුයි. ඔබ ඒ දිහා බලාගෙන ඉන්න. හිතට වෙන කොහෙටවත් යන්න දෙන්නේ නැතුව ටිකක් වෙලා බලන් ඉනකොට ඔබට අවබෝධයටපත් වෙයෝ. අන්න යා හුස්ම ගත්තා. පිට කරා. හුස්ම වැටෙනවා. පිට වෙනවා. ඇස් පියා ගන්න. එතකොට හිත එහෙම යන්නේ නැහැ. ඔබ පුරුදු වෙලා ඇති උදරයේ පිම්බීම හැකිලිම. ඔබ පුරුදු වෙලා ඇති නාසාග්‍රය දෙස බලා අන්න හුස්ම ඇතුළට ගියා. අන්න හුස්ම පිට වුණා කියන ආකාරයෙන්. නමුත් මා අද ඔබට කියන්නේ පිටස්තර පුජ්‍යලයක ශේෂිතා කටයුතු කරන්න. අර විශේෂයෙන් සියුම් ශරීරයේ ඕලාරික ශරීරයේ මේ භෞතික ශරීරයෙන් ඉවත් කර ගැනීම අභ්‍යාස වලට පාදක වෙන භාවනා ක්‍රමයකුයි මම මේ කියන්නේ. ඍෂින් වහන්සේලා භාවිතා කරන ක්‍රමවේදයක්. බෞද්ධ ඍෂිවරු ආයාස කර විදිහට ඔබ ටිකක් පුරුදුනාම පුළුවන්. එළියේ ඉඳලා ඔබේ ශරීරය දිහා බලන්න පුරුදු වෙන්න. ඒක මානසිකව ඔබ සිතේ සිහිපත් කරගන්න. කාලයක් දිනු වෙනකොට ඔබටම ඔබ බලා ගන්න පුළුවන් තත්ත්වයයි. ඊළඟට ඔබේ අභ්‍යන්තරයේ තියෙන රෝග බව පෙන්වන්නට පටන් ගනී දිනු තත්ත්වයටපත් වුනහම. දැනට ඔබ පිටස්තර කෙනෙක් විදිහට ඉඳගෙන හිතාගෙන ඔබට හුස්ම වැටෙනවා බලන්න පුළුවන්. ටිකෙන් ටික හුස්ම වැටීමේ වේගය ඉතාම අඩු වෙයි. දීර්ඝ තත්ත්වයටපත් වෙයි. එතකොට ඔබ ඒ ගැන අවබෝධයෙන් ඉන්න. අන්න ඔහුට දැන් ටිකක් දීර්ඝ හුස්ම වැටෙන්නේ. අන්න හුස්ම පිට වෙනවා. අන්න ඇතුළට යනවා. අන්න හුස්ම පිට වෙනවා. අන්න ඇතුළට යනවා. ඔබේ සම්පූර්ණ අවධානය තියෙන්නේ මෙතෙන්ටයි. උඩු හිතේ යටි හිත දෙකම මෙතෙන්ටයි. ඔබ නොදැනුවත්වම ඔබේ අභ්‍යන්තරයටයි ඔබේ සිත දැන් ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. ඔබ වෙනත් කෙනෙක් විදියට හිතලා ඔබේ රූපේ දිහා බලන්න. ඔබට දැනෙයි මේ හිසර පොඩ්ඩක් ඉහළින් වගේ ඔබ ඉන්නවා වගේ තත්ත්වයකට ඔබට තේරෙයි. පොඩ්ඩක් ඉදිරියෙන් ඉඳලා බලනවා වගේ තේරෙයි. එක එක්කෙනාට එක එක විදියට. ඔබේ රූපය ඔබට සිතේමව ගන්න පුළුවන්. මේ ඔබ නෙවෙයි ඔබේ ශරීරයයි මේ හුස්ම ගන්නෙ. හුස්ම පිට කරන්නේ.
හොඳයි දැන් හිමින් ඇස් අරින්න. අපි මිනිත්තු 10ක් 15ක් අතර කාලයක් ගත කරා. දැන් ඇස් හැරලා කොහොමද තත්ත්වය? ශරීරයේ සැහැල්ලු බවක් තියෙනවද? මනසට සැහැල්ලු බවක් සහනයක් දැනෙනවද? දැනෙනවා ඇති. දැන් අපි නැවතත් භෞතික ලෝකයක් සමග එකතු වෙන්නට කලින් සුපුරුදු ආකාරයෙන් මිනිත්තු 15ක් 10ක් පුළුවන් විදිහට මෛත්‍රී භාවනාවේ යෙදෙනවා. මෛත්‍රී සිතුවිලි විශ්වය කරා නිකුත් කරනවා. අපේ සුපුරුදු ක්‍රමයේදී ඔබ දන්නවනේ දුරස්ත සජීවී ආලෝක සුවමෙහි ඔබ නිකුත් ගෙදරදී කරන දේ අපේ චිත්ත තරංග ඔස්සේ අපේ මෛත්‍රී හැඟීම විශ්වයට මුසු කරනවා. විශ්වයම මෛත්‍රියෙන් කරුණාවෙන් පිරෙනවා. නිරෝගීමත් භාවයටපත් වෙනවා. විශ්වය තුල ඉන්න අපිටත් ඒකම ලැබෙනවා. අපිත් විශ්වයමයි. ඔබ විශ්වය නිරෝගී සිතුවිල්ලෙන් පිරෙවුවොත් ඔබත් නිරෝගී සිතුවිල්ලෙන් පිරෙනවා. එතකොට ඒ සිතුවිල්ල ඔබේ මොළයේ ඔස්සේ රසායනික ක්‍රියාවලියක් ක්‍රියාත්මක වෙලා නිරෝගී භාවයට අලුත් ශරීර වර්ධනයට ක්‍රියාත්මක වෙනවා. දැන් අපි සුපුරුදු විදියට අපාවට සිටින සියලු දෙනාගේම සියලු රෝග නිදුක් වේවා. නිරෝගී වේවා. සුවපත් වේවා කියන චේතනාව සිතෙන් සිතන්න. මෙහිදී ඔබ සිතෙන් වචන සිහිපත් කරන එක හුඟක් අය කරනවා. ඒතර කටින් කිව්වා හිතෙන් කිව්වා දෙකම එකයි. හැබැයි හැඟීමටපත් වෙන්න. වචන නොකියුවත් කමක් නැහැ. සිතෙන් හිතන්නකෝ. සියලුම දෙනා සුව වෙනවා සුව වෙලා නැගිටලා යන හැටි. හිසේ අමාරු තිබිච්ච අය ඒ අමාරු නැතුව ප්‍රීතියටපත් වෙන හැටි. දිව්‍යමය ආලෝකයෙන් ඒ යතු පිරීලා සතුටෙන් ගත කරන හැටි. ඇවිදින්න බැරුව හිටපු අය ඇවිදගෙන යන හැටි. මට කන් ඇහෙනවා කියලා කෑ ගහන හැටි. මට කිසිම ආබාධයක් නැහැ කියලා නැගිටින හැටි. මේවා ඔබට සිතේ මවාගෙන ඒ ප්‍රීතිය ඔබට භුක්ති විඳින්නට පුළුවන්. ඔබ සංවේදී කෙනෙක් නිසා. මේ තමයි සැබෑ මෛත්‍රී සාගත හැඟීමටපත් වීම. මේ හැඟීමයි විශ්වයට අපි දෙන්නේ. ඒක දෙන්න උත්සාහ කරන්න අවශ්‍ය නැහැ. ඔබ හදවතේ හැඟීමක් බවට පත් කර ගන්නා ඕනෑම දෙයක් ඔබේ යටිහිතේ තැන්පත් වෙන දෙයි ඒ හැඟීම. එය විශ්වයේ හැඟීමක් බවට නිකම්මපත් වෙනවා. හොඳයි. මම එකවරක් වචනයෙන් කියනකොට ඔබේ සිතෙන් කියලා ඊට පස්සේ දිගටම ඒ හැඟීමටපත් වෙන්න. මා වටා සිටින සියලුම දෙනාගේ මේ විශ්වයේ සිටින සියලුම දෙනාගේ හිසේ සිට පාදාන්තය දක්වා ඇති සියලුම රෝග නිරෝගී වේවා. නිදුක් වේවා. සුවපත් වේවා. ශීර්ෂ රෝග සුවපත් වේවා. මානසික රෝග සුවපත් වේවා. ස්නායු ආබාධ සුවපත් වේවා. අක්ෂි රෝග සුවපත් වේවා. කර්ණ රෝග සුවපත් වේවා. මුඛ රෝග සුවපත් වේවා. ගෙලේ සිට පහළට ඇති සියලුම ඉන්ද්‍රියන් සුවපත් වේවා. හෘද රෝග සුවපත් වේවා. ශ්වසන ආබාධ දුරු වේවා. වකුගඩු ආශ්‍රිත රෝග, අක්මා ආදී ඉන්ද්‍රිය රෝග, ආමාශගත රෝග, අන්ත්‍ර සම්බන්ධ රෝග සියල්ලම සුවපත් වේවා. පිළිකා සුවපත් වේවා. ගෙඩි වන ආදී තුවාල සුවපත් වේවා. ගෙලෙහි සිට පාදාන්තය දක්වා ඇති ස්නායු ආබාධ, මාංශ ආබාධ, රුධිර නාල ආබාධ, ස්නායු ආබාධ, අස්ථි ආබාධ සියල්ලත් සුවපත් වේවා. ඇවිදින්නට බැරි අයට ඇවිදින්නට හැකියාව ලැබේවා. සියලුම ආකාරයේ දරු ප්‍රසීති පහසු වේවා.
දරුඵල බලාපොරොත්තු වන්නන්ගේ ඒ උදරයන් ශාස්ත්‍රීක වේවා, ඒ බලාපොරොත්තු සාර්ථක වේවා, යහපත් ආධ්‍යාත්මික දියුණුව සහිත දූපුතුන් බිහි වේවා. සියලු සත්වයින් නිදුක් නිරෝගී භාවයට පත් වේවා. විශ්වය පුරාම ප්‍රීතිය පැතිරේවා, සාමය පැතිරේවා, ආදරය, ප්‍රේමය, මෛත්‍රිය, කරුණාව පැතිරේවා. දැන් සිතුවිල්ලෙන් සිතමු, හැඟීමටපත් වෙමු.
හොඳයි දැන් නැස්සරින්න මමත් අවසාන වශයෙන් මා ළඟා කරගත් ආධ්‍යාත්මික ශක්තිය, දිව්‍යමය ශක්තිය, බලවේගය, බල ශක්තිය මගේ දෑත ඔස්සේ, මගේ හැඟීම් ඔස්සේ, මගේ හදවත ඔස්සේ, මගේ මනස ඔස්සේ ඔබට ප්‍රවිෂ්ඨ කරනවා. ඔබේ සියලුම කටයුතු සර්වකාරයෙන්ම සාර්ථක වේවා. ඔබ සියලු දෙනාම නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. සියලුම ගැටලු ලිහේවා, ප්‍රීතිය ඇති වේවා, නිරෝගීමත් භාවය ඇති වේවා, සාමය ඇති වේවා. සියල්ලන්ම සියල්ලටම මෛත්‍රී කරත්වා, කරුණාවන්ත වෙත්වා. ක්‍රෝධය, වෛරය විශ්වය තුලින්ම අතුරුදහන් වේවා. අපි ළඟා කරගත්තා වූ ශක්තිය අනුභවයෙන් ඔබ සියලු දෙනා නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ඔබේ දෑත ඔසවලා මේ විදිහට මං විදිහටම තියාගෙන ඔබත් ඒ සිතුවිල්ලටම එන්න. සියලුම දෙනා නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ඔබ තුල යම්කිසි ආබාධයක්, වේදනාවක් ඇතනම් එයත් සුවපත් වෙනවා. ඔබේ හැඟීමටපත් වෙන්න. මගේ ආශිර්වාදය ඔබ කරා පැමිණේ. මගේ ශක්තිය ඔබට ස්පර්ශ වෙයි. ඔබ තුල ක්‍රියාත්මක වෙයි. ඔබත් මාත් එකම විශ්වයේ එකම තැන එකට ඉන්නේ. ඔබත් මාත් දෙදෙනෙක් නොවේ. විඥානමය වශයෙන් ගත්තොත් ඔබත් මාත් එකයි. මගේ සිතුවිල්ලම ඔබේ යටිහිතේ සිතුවිල්ල බවට පත් වී ඒ අවශ්‍ය විද්‍යාත්මක ක්‍රමවේද ඔස්සේ යන අපි දන්නා රසායනික ක්‍රියාවලිය සිදු වී ඔබට සාර්ථකත්වයේ පැමිණෙනවා. ඔබේ මනස දියුණු වෙනවා. රෝග නැති වෙනවා. අලුත් සෛල ඇති වෙනවා. නරක සෛල විනාශ වෙනවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. හොඳයි. අද පොසොන් පොය දවස අපේ උතුම් මිහිඳු මහ රහතන් වහන්සේ පළවෙනිම කරපු කාර්යය තමයි මම කරේ. උන්වහන්සේ කරේ රජතුමාගේ සංවේදී භාවයේ ඉහළට යොසවන්නට අවශ්‍ය සත්ව ඝාතනයෙන් එතුමාව ගලවපේක. ඒ කරේ අන්න අර හෘද සංවේදී මට්ටම ඉහළට දමපු එකයි කරේ. මොකද ඉතිරි කටයුතු සඳහා ඒ සංඛ්‍යාත ඉහළට දමා ගත යුතුයි අපේ අද භාවිතා භාෂාවෙන් කිව්වොත්. නැත්නම් උසස් හැඟීම් දනවන හදවතක් හැදීමයි කරේ රජතුමාගේ සහ පිරිසගේ. ඒ සිහිපත් කරමින් මමත් මේ කලේ ඔබ තුල බොහොඟක් අය තුල ඒ සංවේදී භාවය තියෙනව නැති ඇත්තෝ ළඟ ඒ සංවේදී භාවය ඇති කිරීමට දැනුවත් කිරීම සහ භාවනාව තුළින් ක්‍රියාත්මක කිරීමයි. මම හිතනවා ඔබ අද සාර්ථක වැඩමුළුවකට සහභාගී වෙන්නට ඇති කියලා. අපි ඉදිරි පොයයන් වලත් මේවැනි සාර්ථක වැඩමුළු පවත්වමු. මේ දිගින් දිගට කන්ටිනියු කළ යුතුයි. අදින් පස්සේ ඊගා පොය දවස් වෙනකන් ඔබ ඉන්නට එපා. ඔබට පුළුවන් දේශනා මම පුළුවන් වෙලාවට තියෙනවා සවන් දෙන්න. ඕනෑම දුරස්ත මෙහෙකට සහභාගීලා යනවා කටයුතු කරන්න. එහි ඵල හැමදාටමත් තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 2600ක් ගත වුණත් අද බලන්න උන්වහන්සේගේ ඒ බුද්ධ ශක්තිය නැති වෙලා නැහැ. ඒ දේශනේ ශක්තිය උතුම් වූ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශක්තිය පිරිතේ බලය ඒව නැති වෙලා නැහැ. ඒව හැම පවතිනවා. යම් කිසි දෙයක් හොඳ හෝ නරක විශ්වගත කරොත් ඒ එසේම විශ්වය පවතිනවා. ඒ අනුව මා කරන්නේ අපි හොඳ දෙයක් කරන්නේ. අපි කරන්නේ ආශිර්වාද. ඒක යහපත් දෙයක්. ඒකත් ඒ ආකාරයෙන්ම විශ්වය පවතිනවා. ඔබ ඒ මානසික ඒකාග්‍රතාවයටපත් වූ මොහොතේම ඔබ කරා ප්‍රවිෂ්ඨ වෙනවා. අර කන්සන්ට්‍රේෂන් කියන්නේ ඔබ කරා ඒ ආශිර්වාදය ලැබෙනවා. ඕනම වෙලාවක ඕනම තැනකින් ගන්න පුළුවන්. ඒක නිසා ඒ ඕනම වැඩසටහනක් ඔබට භාවිතා කරන්න පුළුවන්. අලුත් වැඩසටහනකටත් සහභාගී වෙන්න පුළුවන්. ඒ මොහොතේ සජීවීව. ඒකත් සිහිපත් කරනවා. හොඳයි. එහෙමනම් නැවත දේශනාවකින් මුණ ගැසෙන තුරු ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි. දීපිටයි. නමාමි
दिवाकर नमामि सुमधुर धम्म दिवाकर नमामि श्रावण